මේ තුන්වෙනි වීඩියෝ එකෙන් තේම ඔයාලව කතා කරන්නේ. දැන් අපි මේ වීඩියෝ මාලාව මේ වෙලාවේ ඔයාට ලබා දෙන්න හේතුව වෙන්නේ මේ මාර්ගස්ථ අධ්‍යාපනය ඔන්ලයින් අධ්‍යාපනයෙන් තමයි අපිට මේ YouTube channel එකක් පටන් ගන්න වෙන්නේ. මම එහෙම තීරණයකට එන්නේ ඒක නිසා. දැන් එතකොට අපි දන්නවා අර මුල් වීඩියෝස් දෙකේදී මම ඔයාලට කිව්වා වගේ අපිට මේ විෂයත් එක්ක මේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකත් එක්ක grade 9 10 මේ කියන classes තුන ඇතුලේ තියෙන exams වලට උත්තර ලියනකොට අපිට තියෙන මූලිකම ගැටලුවක් තමයි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට තියෙන මූලිකම ගැටලුවක් තමයි අපි දකින මේ වචන හිඟේ lack of words. You have no much words for your exam. වාට මේ ප්‍රමාණවත් තරම් වචන ප්‍රමාණයක් exam එකට නැහැ. ඒකට මූලාශ්‍ර වෙච්ච ඒකට මූලික වෙච්ච පදනම් වෙච්ච කරුණු කාරණා තියෙනවා ගොඩක්. නේද? අපේ ගෙවල් වල දෙමාපියෝ ඉංග්‍රීසි වලින් නෙමෙයි කතා කරන්නේ. They don't know speak in English with you. Normally ගෙදර දොරේ අපි මේ ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ. සමහරවිට ගෙදර තියෙන භාණ්ඩ වලින් බහුතරයක් සාමාන්‍ය කතා කරන වචන වලින් බහුතරයක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ගෙදර. හැබැයි ඒ කියලා අර විධිමත් විදියට විභාග පිළිතුරක් ලියන මට්ටමට ගෙදර ඉංග්‍රීසි වලින් කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ එහෙම කතා කළත් මේ විභාගයක් කියලා කියන්නේ විශේෂිත අවස්ථාවක්. ඒකේ තෝරාගත්තු ප්‍රශ්න ටිකක් තියෙනවා. There are specific questions throughout the paper. That's why I want to tell you. ඒකයි මට කියන්න ඕනේ. ඔයාගාවේ එන විභාගයටම විශේෂිත වෙච්ච වචන ප්‍රමාණයක් ඔයාගාව තියෙන්න ඕනේ. ඔයාගාව තියෙන්න ඕනේ exam එකට පාවිච්චි කරන්න පුළුවන්. Exam related words. විභාග ආශ්‍රිත වචන සමූහයක් තියෙන්න ඕනේ. තිබිය යුතුයි ඔයාගාව. ඒ වචන ලස්සන සහ ගැඹුරු එහෙම හරි බරපතල ඒ වගේම හරි අලංකාරයක් ගෙන දෙන එහෙම වචන සමූහයක් අවශ්‍ය වෙනවා. ඒකට හේතු තමයි මේ exam paper එක ඇතුලේ ඔයාගේ ලියන ප්‍රශ්න වලට ස්පෙෂල් මේ writing question කියලා අපි අඳුර ගන්න ටිකට ඔයාට ලකුණු හම්බෙන්නේ වාක් ශෛල diction ඔයා ලියන වාක් ශෛලයටත් ඔයාට වෙනම ලකුණු හම්බෙනවනේ. එතකොට ඒ නිසා මම ලියන උත්තරේ හරි ලස්සන එකක් වෙන්න ඕනේ. ඒක කියවන්නට read-ට ඒක කියවන්න හිතෙන උත්තරයක් වෙන්න ඕනේ. ඒ නිසා මම ළඟ අර ලස්සන වචන ටිකක් තියෙන්න ඕනේ පුතා. ඒ නිසා තමයි මේ මීට අවුරුදු 15 විතර කලින් මම ලියන පොතක්. ඒ පොත තමයි ඒ පොතේ කොටසක් මේ. ඒ පොත තමයි word pack වචන පොත කියලා ඔයාලට හම්බෙන්නේ. මේක grade 9 10 11 කියන මේ classes තුනට exam එක target කරගෙන. This is not a spoken course. This is not a spoken course. මේක spoken course එකක් නෙමෙයි. මේකේ වචන ටික plan ඔයාගේ. හරි. එතකොට දැන් මේ කියන විභාගෙට ටාගට් වෙන විදියට විභාගයේ උත්තර වලට අවශ්‍ය වෙන වචන එකතු කරමින්. එතකොට මේ කාරණේ කරන ගොඩක් කාලයක් යනවා මේ පොත මට ලියන්න. මේ පොතේ පළවෙනි වෙනුම තමයි first chapter is this. හරි. එතකොට මේම ලියපු වචන ටික තමයි මේ ඔයත් එක්ක මම මේ කතා කරන්නේ. දැන් අපි ක්ලාසස් තිබුණා නම් පුතා මේ වෙනකොට අපි පන්ති ඇතුළේ මේ ටික කතා කරන්නේ. හැබැයි අපිට මේ තියෙන තත්ත්වෙත් එක්ක මේ පැන්ඩමික් එකත් එක්ක අපිට එතනට යන්න බෑ. ඒ නිසා මේ YouTube එක හරහා ඔයාට මේ වචන ටික මම දෙන්නේ. ඔයා මේ ටික බලමින් අපේ ඔයාට මම දීලා තියෙන පොත සම්පූර්ණ කළ යුතුයි. දැන් මේ වෙලාවේ මේ පොත නැති කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් මම ස්පෙලිංස් ලියනවා බෝඩ් එකේ. ඔයාට ඒක ලියන පොතක ලියමින් විභාග වචන ටික ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒතකොට ඔයාට ගුණාත්මක හොඳ උත්තරයකට යන්න පුළුවන්. Can you understand that? Right. So last week we finished, I think now we have finished 100 words, I think. අපි අන්තිමට ඉවර කරේ 100 වෙනි වචනේ දෙවෙනි වීඩියෝ එකෙන් ඉවර කරා. 101 මම පටන් ගන්නවා. 101. Congratulate. When we speak congratulate. But when we write it by using syllables, congratulate. First one is congratulate. 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 එතකොට මේ word දෙක හතරකට කැඩෙනවා. congratulate. අපි මේ කැඩෙන එක තැනකට කිව්ව syllable එකක් කියලා. එතකොට මම පළවෙනි වීඩියෝ ක්ලිප් එක අතර පුතාට කියනවා මේ අපිට චුටි කාලේ මේ ඉංග්‍රීසි අප්පිරියක් කරන්න පාදක වෙච්ච එක හේතුවක් තමයි ඔය ඩික්ටේෂන් කියන වචනේ.
අදටත් සමහර අය මේ ඩික්ටේෂන් පාඩම් කරනවා නේද? ඒක තමයි first reason is that. චුටි කාලේ මේ විෂය ලංකාවේ බහුතරය ශිෂ්‍යෝ අප්පිරියා කරනවා. ඒක පිළිගන්න බැරි වුණත් කාටද ඒක තමයි ඇත්ත. that is the truth. එම අප්පිරියා කරපු හේතු විමසලා බැලුවොත් එහෙම කියන කතන්දර ගොඩක් තියෙනවා. The first one is that එකක් තමයි මේ dictation කතාව. ලෝකේ රටවල් වල මේ වචනවල අකුරු පාඩම් කරලා ලියන භාෂා නැහැ. ලියන්නේ sounds වලින් by using sounds. අපි කැඩෙන එක තැනකට වචනයක කැඩෙන එක තැනකට කියනවා අපි කියනවා syllable එකක් කියලා. අපිට චුට්ටම කාලේ එහෙම ප්‍රැක්ටිස් කරුවා නම් අද වෙනකොට ලංකාවේ බහුතරයක් ප්‍රතිඵල මීට වඩා O level සහ 10 11 9 මේ පන්ති වල ටර්ම් ටෙස්ට් වල ලකුණු මීට වඩා ළමයින්ට දරුවන්ට තියෙනවා. අද අපි අරන් බැලුවොත් එම දරුවන්ට ලකුණු 25යි 35යි 40යි ඒ ලංකාවේ අඩුම ප්‍රතිඵල හැම වර්ෂයකම මොනවද? මේ විෂයට හම්බෙලා තියෙන්නේ. ඇයි? You have no words. අපිට ලියන්න වචන නැහැ. වචන තිබ්බත් ඒවල ස්පෙලිං වැරදි. ඇයි? අපි චූටි කාලේ අපිට කිව්වේ මේක අකුරු පාඩම් කරන්න කියලා. අකුරු පාඩම් කරලා මේක ලියන්න කියලා කිව්වේ. ඉතින් අපි අකුරු කොච්චර පාඩම් කරන්නද අපි? ඒකේ ලිමිට් එකක් තියෙනවා. Is there a limit? No. There's no limit. අපි කොච්චරයක් කියලා පාඩම් කරන්නද? ඒ නිසා අපි මේ විෂය අප්‍රියා කරනවා චූටිම කාලේ. ඒ අප්‍රියා වීම සමහර වෙලාවට ඔයාගේ ජීවිතේට මේක බලපානවා. ඒ නිසා වැරද්ද ආපහු කරන්න එපා. Don't do that again and again because that's a very big mistake. ඒක ලොකු අත්තරද්දක් ඔයා චූටි කාලේ කරපු. අදටත් ඒ අත්තරද්ද කරන දරුවෝ ඉන්නවා මම දන්නවා. හරිනේ. ඒ නිසා පුතේ ලියන්න syllable වලින් kon ශබ්දයෙන් කැඩෙන එක තැනකට කියනවා syllable එකක් කියලා. kon gratulate සුබපතන. Congratulate සුබපතන. මම ඔයාට සුබපතනවා. I congratulate you. I congratulate you. Next one is මෙයාගේ නාම රූපක මම මේ පොත ලියනකොට හැම වෙලේම උත්සාහ කරනවා මේ verb එකේ noun එකක් එතෙන්ටම ඔයාට ගන්න. මොකද ඒකෙත් තමයි අතාරිකව තපරා. මෙයාගේ noun එක හදා ගන්නවා ෂන් කියන ප්‍රත්‍යය එකතු කරගෙන. Congratulation. ඕනෑම තැනක ෂන් TIO. අපි පළවෙනි සහ දෙවන වීඩියෝ ක්ලිප්ස් වල අපි ඒක අධ්‍යයනය කළා TIO. එහෙනම් CON GRA TU2 LATION congratulation සුබපැතුම් කරුණාකර මගේ සුබපැතුම් බාර ගන්න. කරුණාකර මගේ සුබපැතුම් පිළිගන්න. Can you understand? Next one is accept. Again AC. Set CEPT. Accept. විභාග සංස්කෘතිය ඇතුලේ අතිශය වැදගත් වෙබ් එකක්. Accept. ඔය සමහර වෙලාවට කම්පියුටර් එකේ යාලා ගේම්ස් එක ප්ලේ කරන වෙලාවට එක apps download කරනවා. ස්පෙෂලි ෆෝන් එකේ apps download කරනකොට ඔය මේක හරි සරල වචනයක්. Accept කරන්න තියෙනවා. එතකොට තමයි ඒක continue වෙන්නේ. Accept. There are 3 meanings according to our mother language. සිංහලත් එක්ක බලනකොට මේ අපිට තේරුම් 3ක් හම්බ වෙනවා. ඒ තේරුම් 3ම ඔයාගේ හිතේ තියෙනවා. ඒකට හේතුව තමයි එක්සෑම් එකේ ඔයාට හිතෙන්නේ සිංහලෙන්. කවුරු හරි යෝජනා කරනවා නම් මේ ඔයාට එක්සෑම් එකේ ඉංග්‍රීසි වලින් හිතෙන්නේ කියලා නැහැ. එහෙම හිතනවා චුටි කාලේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ස්ටඩි කළා නම් ඔයා can you understand? ඔයාට ඉංග්‍රීසි වලින්ම හිතන්න පුළුවන්. එහෙම answer එකක් create කරන්න පුළුවන්. You can create any answer by using only English. ඒ නිසා accept පිළිගන්න. First meaning is පිළිගන්න. Second බාර ගන්නවා. Third one අනුමත කරනවා. පිළිගන්නවා, බාර ගන්නවා, අනුමත කරනවා. Accept පිළිගන්නවා, බාර ගන්නවා, අනුමත කරනවා. එතකොට දැන් මේ එන්නේ මම හරි ලස්සන තැනකට. එක්සෑම් පේපර් එකේ එනවනේ මේ ඔය විශ් කරන සයිට් එකක් වෙනවා. ඔයාට එනවා sometimes your letter පෞද්ගලික informal letter 14 වෙනි ප්‍රශ්නාංකය ඇතුලේ ප්‍රස්තාරය සහ ලියුම දෙකෙන් එකක් තෝරා ඔයා වචන 100කට සීමාවකට එන්න ඕනේ. පේපර් එකේ ලකුණු 10ක් හම්බෙන හරි ලකි ක්වෙස්චන් එකක්. පැහැදිලිද? එතකොට දෙවෙනි එක තමයි 16 වෙනි ප්‍රශ්නය තුල ඔයාට එනවා තෝරාගෙන ලියන්න ස්පීච් එකක් ලියන්න. උදාහරණ ස්කූල් ඇසෙම්බලි එකේ පවත්වන ස්පීච් එක ලියා දක්වන්න.
ලකුණු 15ක් හම්බෙන පේපර් එකේ තියෙන ප්‍රශ්න පත්‍රය තුල තියෙන වැඩිම ලකුණු හම්බෙන ක්වෙස්චන් එක. වැඩිම ලකුණු හම්බෙන ක්වෙස්චන් එක. දැන් ඒවා ලියනකොට ඊළඟට ඔයාලට හම්බෙනවා ඩයලොග් 16 වෙනි ප්‍රශ්නේ. දෙබසක් ගොඩනගා ගන්න. දැන් එතකොට ඒවට හරි ලස්සනයිනේ මේක. නේද? අර දෙබසේ එයා කියනකොට මට එරෙහිව අදහසක් කියනකොට මම කියනවා මට ඔයාගේ මතය පිළිගන්න බෑ. මට ඔයාගේ මතය පිළිගන්න බෑ. I cannot accept your opinion. ඒක මම ඩයලොග් කියන තියරිය උගන්වනකොට වෙනම උගන්වනවා. ඔයාගාව තියෙන්න ඕනේ දෙබසක් අනුමත කරන සහ අදහසක් ප්‍රතික්ෂේප කරන ප්‍රකාශන. නැත්නම් ඩයලොග් එකක් ක්‍රියේට් කරන්න බෑනේ. දෙබසක් කියන්නේ අහන දෙයට උත්තරයක් දෙන්න ඕන දෙයකට. Can you understand? එහෙනම් ලිව්වා accept පිළිගන්නවා, බාර ගන්නවා, අනුමත කරනවා. accept පිළිගන්නවා, බාර ගන්නවා, අනුමත කරනවා. දැන් මම මේ එන්නේ අර එක්සෑම් පේපර් එකේ පුතා තියෙන අර සුබපතන තැන් වලට තියෙන තැනට අටැක් කරන්න. පෞද්ගලික ලිපිය ලියන්න කියනවා best friend ඔයාට දැනගන්න හම්බෙනවා you got to know that your best friend has got a scholarship to go to America. ඔයාගේ හොඳම යාළුවා මේ ඇමරිකාවට යන ශිෂ්‍යත්වයක් ලබලා තියෙනවා කියලා දැනගන්න හම්බෙනවා. You got to know that. එයාට සුබපතමින් ලියන්න letter එකක්. You have to write a letter wishing him. දැන් තුලා wish කරන්න ඕන මේකේ. මේ note එකෙන් wish කරන්න ඕන. I like to wish you that I congratulate you from bottom of my heart. Please accept my heartiest congratulations. මගේ හෘදයාංගම සුබ පැතුම් බාර ගන්න. හෘදයාංගම සුබ පැතුම්. හදවත HEART 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 හදවත හා බැඳුණු හෘදයාංගම heart heartiest HEAR heart වලට ඇවිල්ලා ඒක එට්ටක ටී කරනවා අයි දාලා heartiest HEIEST heartiest my heartiest congratulations. Heartiest but heart අර heart එකට තමයි EST එකතු වෙන්නේ. This is the answer. මේක දැන් උත්තරය. මේ බලා ගන්නකො. මේකේ හරි ලස්සනට exam එකේ කොටසක් ඔයාලට ආවරණය කරන්න පුළුවන්. You can cover. What is the part? අර විශ් කරන අවස්ථා note එක එනවා. ලකුණු 5 note එක විභාගෙදී. note එකේ විශ් කරන්න කියනවා. wishing notes. Next one is letter එකේ විශ් කරන්න කියනවා. ඒක ගොඩක් තැන්වලදී මේක ඕනේ. හරිනේ. මට දැනගන්න හම්බ වුණා ඔයා ඇමරිකාවට යනවා කියලා. I got to know that you go to America for 2 years. අවුරුදු දෙකක් සඳහා. හරිද? I congratulate you from bottom of my heart. මම ඔයාලට මගේ හදපතුලේම සුබ පතනවා. කරුණාකර මගේ සුබ පැතුම් පිළිගන්න. Please accept my heartiest congratulations. This is the answer. එහෙනම් එතෙන්ට අවශ්‍ය වචන ටික තමයි මේ කතා කරන්නේ. මේක ස්පෙෂලි all grade 9 10 සහ ස්පෙෂලි O level exam එක ටාගට් කරගත්තු වීඩියෝ ක්ලිප් එකක්. ඒගොල්ලන්ට තමයි මම කතා කරන්නේ. I'm talking with them. මේගොල්ලොත් එක්ක තමයි මම කතා කරමින් ඉන්නේ. I call you. That's fine. Okay. Next one is leisure. වෙන පැත්තකට චුට්ටක් යනවා. LEISURE leisure. LEISURE leisure. Sure කියනවා ලියන්නේ SURE sure. Leisure mean විවේක. Leisure mean විවේක. එක මගේ විවේක that's my leisure. Can you understand? Leisure mean විවේක. හරි. එතකොට මේ වචනේත් එක්ක exam එකේ ගොඩක් වෙලාවට ප්‍රශ්න අංක 8 first paper එකේ last question එක. mini essay, we call it mini essay ලකුණු 5. You have 5 marks. ඒකට හම්බෙන බහුල මාතෘකාවක් එනවා. හරිද? ඒ topic එක තමයි leisure time activities. එතකොට ඒකේ එනවා leisure time. You know that. අපි බලමු leisure time කියන්නේ මොකක්ද කියලා. Okay. හරි. next one is leisure කියන එකට එකතු වෙනවා time කියන එක. එතකොට හම්බ වෙනවා ඔයාට LEISURE sure TIME time leisure time that's a simple word විවේක කාලය. My leisure time activities මගේ විවේක කාලික ක්‍රියාකාරකම් you won't write the answer.
මම විවේක කාලෙට මම සාමාන්‍ය පොත් කියවනවා. I usually read novels and short stories. Can you understand? එතකොට leisure time. Next one is pleasure. මම මේ දෙක එක තැනට ගන්නේ අර leisure කියන එකේ sure කියන syllable එක. S-U-R-E. Pleasure කියන එක sure. Pleasure. P-L-E-A-S-U-R-E. P-L-E-A-S-U-R-E. Pleasure. P-L-E-A-S-U-R-E. Pleasure means සතුට. My pleasure. Especially මේක ඔයාට ඕන වෙනවා දැන් normally කවුරු හරි ඔයාව appreciate කරා. ඔයාට කියන එක නියමයි. ඔයාගේ සින්දුව නියමයි. Your song is very good. ඔයාට කියන මට ඔයා appreciate කරාට මට සතුටුයි. My pleasure. මගේ සතුට. That's right, pleasure. P-L-E-S-U-R-E. Next one is depart. D කියන D-E P-A-R-T කැලලට කියන part. කොටසට කියන part. Depart. උතේ මේක සරලව හිතන්න. English is a language. English language එක කොළුවට ගන්න මහා බුද්ධිමතෙක් වෙන්න ඕනේ නෑනේ. එහෙම වෙන්න ඕනේ නෑනේ. දැන් එහෙම වෙන්න ඕන නම් අර හද්දාරස්පත්තුවේ මහියංගනේ පැත්තේ ඉන්න ගැමි ජනතාව they are not uneducated person. නූගත් ජනතාව නෙමෙයි එහෙම ප්‍රකාශ කරන වැරදි. ගැමි ජනතාව. එයාලට මහලුකු අධ්‍යාපනයක් නැහැ. They have no any degree. එයාලට degree එකක් නැහැ. නේද? They are not graduates. එයාලා graduates ලා නෙමෙයි. හැබැයි හොඳට සිංහල පුළුවන් නේ. හොඳට සිංහල පුළුවන්. Can you understand? හොඳට සිංහල පුළුවන්. ඇයි language එකක් දැනෙන්න මහා ප්‍රඥාවක් විය යුතු නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. මේක හරි සරලව ගන්න පුළුවන්. You can get it very easily. It's very easy to use that. හරි ලේසි මේක පාවිච්චි කරන්න. හරිනේ. Next one is depart. Depart කියන එක අපි භාගදී අපිට ඕන වෙනවා මේ පිටත් වෙනවා කියා ගන්න. ඒකට මතක තියාගන්න පුළුවන් එයාපෝට් එකේ අර තියෙනවා එක පැත්තක departure, other side is arrival. අපිට arrive හම් වෙනවා පළවෙනි first video clip එක ඇතුලේ. මතකද අර සීගිරි වචන ටික කතා කරනකොට trip වචන කතා කරනකොට මම කියනවා මේ අපි සීගිරියට ළඟා වුණා came use කරන්න එපා කියලා exam එකේදී. We came to සීගිරිය කියලා සමහර අය ලියනවා. එච්චර පල්ලෙහාට යන්න එපා පුතේ O-level ශිෂ්‍යයෙක් 10 සහ 9 ශිෂ්‍යයෙක්. The correct word is අපි ළඟා වුණා arrive. We arrived to Sigiriya fortress. We arrived. එහෙනම් depart පිටත් වෙනවා. එතකොට එයාපෝට් එක පැත්තක තියෙනවා ගාලා පිටත් වීම. රට යන අය යන්න ඕනේ එතෙන්ට ඒ පාරයන්තේට. Other side is arrival. ළඟා වීම. මම එතකොට රට ගිය කෙනෙක් එක්කන් එන්න නම් මම ගියේ. මම ඉන්න ඕනේ arrival කියන බෝඩ් එක ගාව. I want to be there. Right? එහෙනම් මෙයාගේ නාමපදය පිටත් වීම. එයා ඒක හදාගන්නේ ච කියන ප්‍රත්‍යයල්ගෙන ච ටීවාරි ඕන තැනක ච ටීවාරි. එහෙනම් D P A R par T U R E departure. I will be unable to come to see your departure. එක අවුරුද්ද කෙනා මේ අංකල් යනවා වෙන රටකට අවුරුදු දෙකක් සඳහා. එයාට විශ් කරලා ලියන්න එයාගේ ඩිපාචර් එක going away එක බලන්න එන්න බෑ ඔයාට යන්න බෑ. ඔයාට විභාගයක් තියෙනවා. එයාට විශ් කරමින් නෝට් එකක් ලියලා ලකුණු පහක්. I will be unable to come to see your departure. To see your going away. මට ඔයාගේ පිටත්ින් බලන්න එන්න විදිහක් නෑ. I'm very sorry. මට ගොඩක් කනගාටුයි. But I wish you all the best. Please accept my congratulations. කරුණාකර මගේ සුප්පැතුම් බාර ගන්න. Can you understand? Next one is පොඩි වෙනස් පැත්තකට යනවා. Culture. The word is culture. Culture එක. We have a great culture in our country. Kul U අකුර දෙන්නේ අයන්න කල්. U අකුර vowel sounds දෙකක් දෙනවා. C U L කල්. ch ඉතින් ch මේ ch T U R E culture සංස්කෘතිය අපිට තියෙනවා හොඳ මහා සංස්කෘතියක් අපේ රටේ. අපි ඒක ආරක්ෂා කළ යුතුයි. We should save it. We should protect it. culture සංස්කෘතිය එයාගේ නාම රූපකේ හදා ගන්නවා. adjective එක හදා ගන්න. නාම විශේෂණය හදා ගන්නවා. What is that? සිංහල වල
කල්චර් සංස්කෘතිය. සිංහල වල යාගේ නාම විශේෂණ. සංස්කෘතිකමය. සංස්කෘතික. එතකොට එතනින් බිඳිච්ච වචන ගොඩක් පුතේ විභාගයට ඕනි වෙනවා ඔයාට. සංස්කෘතිකාංග. සංස්කෘතික අවස්ථාවක් එක. මේ සංස්කෘතික අංගයන් අපිට අපේ රටේ තියෙනවා. ඔය sometimes සමහර වෙලාවට අර මම කතා කරපු යාගේ 8 වෙනි ප්‍රශ්නේ ෆස්ට් පේපර් එකේ ලාස්ට් ක්වෙස්චන් එක ඇතුලේ එන කෙටි රචනා මාතෘකාවල එන එකක් තමයි New Year Festival. නැත්නම් වෙසක් ෆෙස්ටිවල් නැත්නම් any festival in Sri Lanka. ශ්‍රී ලංකාවේ වැදගත් උත්සවයක් ගැන ලියන්න. ඔයා යූස් කරනවා එතකොට ඔයා තීරණය කරනවා you have selected Vesak festival. ඔයා තීරණය කරනවා Vesak festival එක. Now you want to write that. දැන් ඔයාගේ උත්තරේ ලියන්න ඕනේ. එතකොට Vesak festival that's a totally cultural event. Vesak festival එක කියන්නේ මුළුමනින්ම සංස්කෘතිකමය අවස්ථාවක් ෆෙස්ටිවල් එකක්. එතකොට ඒක තමයි ඔයාට ලියන්න ඕන නම් මෙන්න මෙහෙම. අපිට තියෙනවා ගොඩාක් සංස්කෘතික අංග. නැත්නම් අපි සමරනවා නැත්නම් අපි ක්‍රියාවට නම් වෙනවා. ගොඩක් සංස්කෘතික අංගයන් මේ සීසන් එක පුරාවට කල්චරල් අංගයට කියනවා ඉවෙන්ට්ස් කියනවා. එහෙනම් මෙයාගේ නවුන් එක සංස්කෘතික CULTURAL cultural ඊළඟ එක සංස්කෘතික අංගය. මට එන්න ඕනේ එතෙන්ට. සංස්කෘතික අංගය. We have many cultural events in our country. We celebrate them. We practice them. අපි ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා මේ කාලය තුල. ක්‍රියාවට නංවනවා. We make Vesak lanterns. Can you understand that? So when we write such a question, you need these words. පාඩම වචන ඕනේ පුතා. වචන නැතුව කොහොමද භාෂාවක් හසුරවන්නේ? How do you practice? How do you use it without words? නේද? භාෂාවක පළවෙනි මූලික සංඝටකය අකුරු, ඒවා ශබ්ද, letters. The other one letters වලට letters අකුරු වලට අකුරු එකතු වෙලා හැදෙන මොනවද පුතේ? වචන. එතකොට වචන වලට වචන එකතු වෙලා තමයි අදහස් හැදෙන්නේ. එනාගේ අදහසක් හදන්න මට වචන ඕනේ. අපි හිතන්නේ නැතිම පැත්තනේ. මම අද වෙනකන් දැකලා නැහැ මේක ඇතුලේ මේ YouTube channel එක ඇතුලේ හෝ ශ්‍රී ලංකාවේ ඇතුලේ exam එකට අවශ්‍ය වචන කියලා වෙන් කරමින් යම් කෙනෙක් ඔයාලට මේ වචන ටික ලබා දෙනවා මම දැකලා නැහැ. ඒ අඩු පුරවන්නම තමයි මම මේ පොත ලියන්නේ සහ මේ වීඩියෝ ක්ලිප් එක ඔයාලට ලබා දෙන්නේ. මම එතනදී මාත්‍රික කාටද තර්ක කරන්න පුළුවන් නෑ මේ අපි විභාග පොත් තියෙනවා. ඔව් ඒක හරි. හැබැයි මම ඒක මගේ පෞද්ගලික මතයක් විදිහට ඒක අනුමත කරන්නේ නැහැ. මොකද හේතුව මේ විභාගයට අදාළ වචන ටික කියලා වචන මම කියන්නේ නැහැ. එතන අදහස් කරන්නේ 100% විභාගයට දාලා අතර සියල්ල කාට හරි එකතු කරන්න පුළුවන් කියලා බෑ. because this is a language. ඔයාලා හිතෙන් එන අදහස කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස්. හැබැයි අපිට පුළුවන් මේ අවුලට මේ වෙලා තියෙන පරිහානියට ළමයින්ගේ වචන හිඟයට 80%ක් විතර සාධාරණයක් ඉෂ්ට කරන්න ගුරුවරයෙකුට හැකියාවක් තියෙනවා. ඒක කරන්න පුළුවන්. කාලයක් තිස්සේ මේක අධ්‍යයනය කරලා එහෙම පොතක් ලියන තැනට වචන ටික වෙන් කරලා ඔයාලට දෙන තැනට යමක් කරන්න ගුරුවරයෙකුට පුළුවන්. Someone can do it. ඒක උත්සාහයක් තමයි මේ උත්සාහය අමුතුවෙන් දෙන උත්සාහය නෙවෙයි. අවුරුදු 15ක් 20ක් තිස්සේ මම පන්ති කරනකොට ලංකාවේ නගරවල ඒ ආත්මත් දැකීම එක්ක ඔයාලට ලබා දෙන දෙයක්. හරිනේ? right. අපි ඊළඟට යමු ඊළඟ වචනෙට. okay. next one is 114 114 වෙනි වචනය අපි කතා කරන්නේ compound. Compound, but when we speak compound, that's right. I pronounce karnavata compound, but when we write compound, C-O-M, com, pound. දැන් මම කියනකොට ඔයාලට ලියවෙනවා ඇති ස්පෙලිං පාඩම් නබර. pound, P-O-U-N-D, pound, round, R-O-U-N-D, pound, P-O-U-N-D. So compound, C-O-M, com, P-O-U-N-D, compound. මිදුල විභාගය ඇතුලේ අතිශයින් වැදගත් බහුල ඔයාට අවශ්‍ය වර්ඩ් එකක්. මිදුල. ඒ මිනිස්සු අපේ මිදුලට ආවා. අර ස්ටෝරිය ලියනකොට 17 වෙනි ප්‍රශ්නය ඇතුලේ. That man came to a compound. මිදුල. මම බැලුවා මිදුල දිහා. sometimes සමහර වෙලාවල් වලදී පුතා මේ මම දැකලා තියෙනවා picture description එක ඇතුලේ. පින්තූරයක් දීලා ඔයාලට පැහැදිලි කරන්න දෙන්නේ. ඒක ඇතුලේ සමහර වෙලාවට මේක තියෙනවා මිදුල.
compound. ඔයාලට blank එකක් fill කරන්න තියෙන අවස්ථාවක් දකිනවා compound. Next one is ඊළඟට එන්නේ පොඩි වෙනස් තැනකටම. උතේ වෙනස් තැනකට එනවා වෙනස් වචන පැත්තට යනවා. Next one describe. D E S C R I cribe CRIB cribe. D E S dis syllable දෙකයි. dis කියලා කැඩෙනවා. describe. syllable වලින් ලියන්න හුරු වෙන්න. dictation පාඩම් කරන්න එපා. Don't do it. Can you understand? Describe. මේ word එක මේ verb එක ඔයා ගොඩක් කලාවට දකින්න ප්‍රශ්න පත්‍රය ඇතුලේ. ඔයාගේ question paper එක ඇතුලේ. අර instructions තුල. ඔයාට කරන්න කියලා තියෙන දේ ඇතුලේ. Special letter එක describing your opinion. ඔයාගේ මතය පැහැදිලි කරමින් ලියන්න. Describing your needs. ඔයාගේ අවශ්‍යතා පැහැදිලි කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂකට ලියුම ලියන්න. Describe. That's a paper related word. මේ ගොඩක් කාලේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ එනවා. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ ඔයා ලියනකොට ස්පීච් එක. දැන් මම විස්තර කරන්න යන්නේ මගේ දෙවන මාතෘකාව. Now I am going to describe you my second topic. My second topic is environment pollution. මගේ දෙවන මාතෘකාව තමයි පරිසර දූෂණය. Environment. My second topic is land pollution or air pollution. That's right. Describe විස්තර කරනවා. Describe. මෙයාගේ නාම රූපකය හදා ගන්නවා. බහුතරයක් ක්‍රියාපදවලට 99%කම නාම පදයක් තියෙනවා. විස්තර කරන verb එක. ඒක ක්‍රියාපදය. එයාගේ නාම පදය විස්තරයද. විස්තරය. එතකොට පේපර් එක ඇතුලේ according to about description ඊට විස්තරයට අනුව can you understand according to නිපාතය according අනුව අපිට හම්බෙච්ච සුපිරි නිපාත පදයක් අනුව ඒ අනිත් කාරණේ පුතේ ලංකාවේ බහුතරයක් දරුවෝ සිංහල වගේ ඉංග්‍රීසි ලියන්න සිංහල නිපාත ටික වගේ ඉංග්‍රීසි නිපාත ටික දන්නේ නැහැ. ඉංග්‍රීසි වල දැන් නිපාත ටික හරි අඩු වෙන්නේ දන්නේ. අපි දන්නේ ටයර් නයි from කියන එකයි in කියන එකයි ඒවවත් මේ ඔක්කොම ටික හරියට දන්නේ නැහැ නේ. ඒවා අපි දන්නේ in කියන්නේ තුල කියලානේ අපි හිතන්නේ. එතකොට in කියන්නේ තුල කියලා හිතාගෙන ඉන්නවා. එතකොට පළවෙනි දවසේ අපි නතර වුණේ පොළොන්නරු වේ කියනකොට in ලියන්නේ. ඇයි in කියන්නේ තුලනේ. එහෙම පොඩි අර්බුද මේක ඇතුලේ තියෙනවා. මේ අධ්‍යාපන මේ විෂය ඇතුලේ මේක ලබා දෙන ක්‍රමය ඇතුලේ එහෙම ගැටලු තියෙනවා. ඒක ගැටලු තියෙන නිසා මේ විෂය ලබා දෙන ක්‍රමය මීට වඩා වෙනස් වෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා පෞද්ගලිකව. මගේ පෞද්ගලික මතය. That's my personal view. That's right. Hari. Next one is description. DESCRI. Descript. Descript කියන්නේ CRIP. syllable දෙකයි. මෙතනින් dis එක කැඩෙනවා. Descript. ඕන තැනක සම්ටියයි. Description. විස්තරය. Description. Write a short description. ලියන්න කෙටි විස්තරයක්. About your friend. About yourself. ඔයාගේ කෙටි විස්තරයක් ලියන්න. Can you understand that? Description. Next one is explain. X කියන්නේ spelling EX. Explain. PLAI. Plain. Explain. There are two syllables. X එකයි plain එකයි. උතේ බලන්නකො දැන් කොච්චර ලේසිද කියලා ඉංග්‍රීසි ලියන්න. Explain. PLAI plain. Can you understand that? Explain. ගියාරුද්ද පේපර් එක ඇතුලේ 2020 පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නේ එනවා. පෞද්ගලික ලිපිය ඉන්ෆෝමල් ලෙටර් එක වෙන රටක ඉන්න ඔයාගේ යාළුවට ලියුම ලියන්න. ඔයාගේ future educational plans explain කර. Write a letter to your friend who is in another country explaining your future educational plans. ඔයාගේ අනාගත අධ්‍යාපනික සැලසුම් පැහැදිලි කර යාළුවට ලියුම ලියන්න. එතනදී යාළුවා පාවිච්චි කරනවා මේ word එක explain. දැන් මේක ඔයාලට අතිශය වැදගත්. ස්පීච් එක කියනකොට දැන් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ කොහොමද මිනිස්සු පරිසරය විනාශ කරන්නේ කියලා. Now I am going to explain you how people destroy the environment. What are the ways they are using? මොන ක්‍රමවලද ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ පරිසරය විනාශ කරන්න කියලා. Can you understand? Explain. පැහැදිලි කරනවා. Describe. විස්තර කරනවා. There is a subtle difference. චූටි භාෂාවේ වෙනසක් ඒ දෙකේ නැත්තේත් නෑ. එහෙම උත් තියෙනවා පුතා. ඒකත් ඔයාලට මතක තියෙන්න ඕනේ. Next one is
explanation මෙයාගේ නාම රූපකය පැහැදිලි කිරීම according to above explanations ඉහත පැහැදිලි කිරීම වලට අනුව explanation නේ කියන්නේ NA ඕන තැනකෂන් TIO explanation පැහැදිලි කිරීම explanation that's a good explanation ඒක හොඳ පැහැදිලි කිරීමක් ඔය ඩයලොග් සේම ලියනකොට next one is 190 hope 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 120 x කියන්න EX pet PECT x එකයි pet එකයි first one hope බලාපොරොත්තු වෙනවා that's a simple and very beautiful word විභාගයට අතිශය වැදගත් හරි ලස්සන සරල ක්‍රියාපදයක් බලාපොරොත්තු වෙනවා මම බලාපොරොත්තු වෙනවා ඔයාව හම්බ වෙන්න එන්නට I hope to come to meet you to your place ඔයාගේ ගෙදරට hope බලාපොරොත්තු වෙනවා එතකොට the other one is expect x එකයි pet expect දැන් මම මේ දෙක එකතරට ගන්න හේතුවක් තියෙනවා expect කියන්නේ hope එකේ ටිකක් ගැඹුරු ලස්සන ප්‍රත්‍ය අපේක්ෂා කරනවා expect අපේක්ෂා කරනවා එතකොට මේ දෙකේ පොඩි භාවිතේ පොඩි වෙනසක් තියෙනවනේ බලාපොරොත්තු වෙනවා that's a simple and day to day word ඒක දෛනික ජීවිතය තුළ සාමාන්‍යයෙන් කියන verb එක hope when you are writing writing a formal letter කාර්යාලීය ලිපියකට වඩා උචිත බලාපොරොත්තු වෙනවා කියන එකට වඩා උචිතයි සමහර දැන්වලදී අපි අපේක්ෂා කරනවා අපේ පාසල් පුස්තකාල සංවර්ධනය කරන්නට we expect to develop our class library but we have no books enough books අපිට ප්‍රමාණවත් පොත් නැහැ please support us අපිට කරුණාකර උදව් කරන්න like that expect that is a difference hope and expect මම හැමදාම මගේ පන්ති වල කියන දෙයක් පුතේ මේ ඉංග්‍රීසි භාෂාව මේ විෂය ඇතුළේ යාට ලකුණු හම්බෙනවා ඔයාගේ භාෂා විලාසයට language එකට L කියන එකට as the example then letter එක ගත්තොත් ඔයාට ලකුණු දෙන්නේ CFL කියන කොටස් තුනට C mean content අඩංගු දේ ප්‍රශ්නය තුල තියෙන අහලා තියෙන ඔක්කොටම උත්තර ලියලාද F format හැඩතලය organization කියන්නේ O කියලා හම්බෙන්නේ ඒ කියන්නේ ඔයාගේ උත්තරේ හැඩය හරියද letter එකේ ආකෘතිය හරියද the structure is okay the last one is තුන්වෙනි එක තමයි language ඔයා use කරන භාෂා විලාසය ඔයාගේ ඉංග්‍රීසි ලස්සනද ඔයා ලස්සනට මේ උත්තරේ ගලපලාද හරියට සිංහල වල ਵਿਚාරය වගේ නේද කවියක් ਵਿਚාරය කරනකොට ඒක හරි ලස්සනට ඔයා ਵਿਚාරය කරනවා ඒකට ඔයා ගෙදර වචන පාවිච්චි කරන්නේ නැහැ නේ පුතා ඔයා ගන්නේ හරි ලස්සන විචාරාත්මක වචන ගන්න. ඔයා හිතන්නකෝ දැන් ලෙනඩ් වුල්ෆ් කියලා බැද්දගම ඔයා විස්තර කරනවා අප්‍රීෂিয়েට් කරනවා. අප්‍රීෂিয়েෂන් එකක් ලියනවා. අපි විචාරය ලියනවා. ඔයා ලස්සනට ලෙනඩ් වුල්ෆ් බැද්දග විචාරය කරනවා. ඒකේ ප්‍රධාන චරිතය පුංචි මල්ලිකාගේ චරිත ලක්ෂණ. ඔයා ලස්සන වචන වලින් විචාරය කරනවා. ඒ වගේම මේ විෂය ඇතුළේ ඔයා ගාව ලස්සන සුන්දර වචන ටිකක් තියෙන්න ඕන. but ඒවා එක්සෑම් විභාගයට අදාළ වචන වේ යුතුයි. Can you understand? Next one is hari expect hope that is the difference. Next one 121 belief BELIEVE believe ඊළඟ වචනේ trust believe and trust ඒ දෙකත් අර වගේ චූටි වෙනසක් තියෙනවා. there is a subtle difference. ඉතින් අපි දැන් කතා කරමු believe and trust අතර වෙනස. let's talk about it. okay hari believe and trust BELIEVE believe TRUST believe trust believe විශ්වාස කරනවා trust විශ්වාස කරනවා මම ඔයා විශ්වාස කරනවා I believe you මම ඔයා විශ්වාස කරනවා I trust you I can trust you I can believe you both are same they give same meaning සමාන තේරුම් දෙනවා පුතේ මට මේ දැන් ඔයාගේ පේපර් එක ඇතුලේ එනවා එක්තරා ප්‍රශ්නයක් 16 වෙනි ප්‍රශ්නය ඇතුලේ ස්ටෝරි එකක් ලියන්න කතාවක් හදන්න. ඒතර ඉතිහාසය පුරාවට ටිකක් වැඩිපුර එනවා මේ
බය උපදවන කතා. ඔයාට සිදුවෙච්ච සිදුවීමක් ලියන්න එන්න ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට එන ඔයාට වෙච්ච සිද්ධියක් ලියන්න ඒගොල්ලෝ මුල ටික දෙනවා. ඒගොල්ලෝ යාට පොඩි බිගිනින් එකක් දෙනවා. එයාලා කියනවා මේ විදිහට කතා පටන් ගන්න. Start like this way. That's right. දැන් ඒතන ලියද්දී ඔයාලා ටිකක් වැඩිපුර වඩන එකක් තමයි මේ කෙටි ප්‍රත්‍යක් මේ පොඩි අදහසක්. මට මගේ ඇස් අදාහ ගන්න බැරි වුණා. මට මගේ ඇස් අදාහ ගන්න බැරි වුණා. ඒ මිනිස්සයා මගේ පිටිපස්සේ හිටියා නැවත. දැන් මේ වගේ ඔයා ලියනකොට ඔයාට එහෙම ඕන වෙනවනේ. පැහැදිලිද මං කියන්නේ? මට මගේ ඇස් අදාහ ගන්න බැරි වුණා. අපි එතනදී ගන්නවා I බැරි වුණා. can ගේ අතීතේ could. Negative form is could not. I could not believe my eyes. ඒක ලස්සනයි. I could not believe my eyes. මට මගේ ඇස් අදාහ ගන්න බැරි වුණා. I could not believe my eyes. මට මගේ ඇස් අදාහ ගන්න බැරි වුණා. ඒකට හැබැයි I couldn't trust කියලා යොස්සෙනවා අඩුයි. ඒකත් එක්ක එන්නෙම believe. I couldn't believe my eyes. That man was behind me again. ආයි මගේ පිටිපස්සේ මිනිස්සයා හිටියා. Can you understand? That is the difference between believe and trust. Believe විශ්වාස කරනවා, trust විශ්වාස කරනවා. ලියන්න. හරි. Next one is spend. SPEND spend. The exam paper එක ඇතුලේ අතිශය බහුල ආශ්‍රය වචනය spend. There are two meanings. විභාග සංස්කෘතිය ඇතුලේ යට තේරුම් දෙකක් තියෙනවා. First one spend ගත කරනවා. මම විශ්වාස කරන්නේ නැහැ ඔය ගත කරනවා කියන තේරුම නැතුව එක විභාගයක්වත් ලියන්න පුළුවන් මේක. එච්චරට ප්‍රබල verb එකක් විභාගය ඇතුලේ. ගත කරනවා. ගත කරනවා. ගත කරනවා. දැන් එතකොට මට තව දෙයක් මතක් වෙනවා කියන්නේ දැන් සමහර වෙලාවට ඔයා කියලා හිතන්න පුළුවන් දැන් මෙහෙම words ඇයි මේ කියන්නේ මෙහෙම විභාග වචන කියලා ඇයි මේ වෙනම කතා කරන්නේ කියලා. ඉතින් ඔයාට නොතේරුණාට ඔයා සිංහල සබ්ජෙක්ට් එක ඇතුලේ එහෙම කතා කරන්නේ නැද්ද? වෙනස තියෙන්නේ ඒක ඇතුලේ මේවා වෙනම කතා කරන්න අවශ්‍ය නැහැ. ගුරුවරයා උගන්වනකොට ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. as the example දැන් සිංහල විෂය තුල පළවෙනි දවසේ ਵਿਚාරය පටන් ගන්නකොට appreciation එක පටන් ගන්නකොට ඔයාට අලුත් වචන ආවෙම නැද්ද? ඒ ਵਿਚාරයට ආවේනික වචන. විචාරයේ ලිවීම සඳහා අවශ්‍ය වචන සෙට් එකක් ඔයාට ආවේ නැද්ද? ආවා එහෙම සෙට් එකක්. ඒක වෙනම කතා කරේ නැහැ මොකද ඔයාට ඒක normally එක ෆැමිලිය වුණා. ඒක අපේ මව් භාෂාවෙන්. that's your mother language. තගලා ගත්තා. මේක ඇතුලේ පොඩි ආයාසයක් ධර්මින් මේක අපිට ගන්න සිද්ධ වෙනවා. තේරුණාද? ඒ නිසා මේ ටික ඔයා ගන්න ඕනි. නැත්තම් අර රිසල්ට් එකට යනකොට ඒක අවුලක් වෙනවා. ඒක ගැටලුවක් වෙනවා යාට. පැහැදිලි? spend. First meaning is ගත කරනවා. උතේ the other one is වියදම් කරනවා. එකිනෙකට ආස පොළොව වගේ වෙනස් තේරුම් දෙකක්. එකම verb එක ඇතුලේ ගත කරනවා. මේක ඉරදියුල verb එකක්. මේක අවිධිමත් ක්‍රියාවක්. අර ඉංග්‍රීසි වල සුද්දාගේ භාෂාව ඇතුලේ අර අතීත පොදු පිල්ලම් ටික දාලා අතීතයටපත් කරන්න බැරි එකක්. මේක තියෙන irregular list එකේ spend spent spent spend spent spent. එතකොට විශේෂයෙන්ම specially trip ලියනකොට ඔයා අපි ගත කළා පැය දෙකක් විතර පේරාදෙණිය botanical garden එක ඇතුළේ. We spent about 2 hours. spent. ඔවුන් සල්ලි වියදම් කළා. They spent money. ගත කරනවා වියදම් කරනවා දෙකම spend. Next one is expend. 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 මම මේ දෙක එකලකට ගන්න හේතුවක් තිබ්බා. expend වියදම් කරනවා. එතකොට spend ගත කරනවා වියදම් කරනවා දෙකම. ඒ කියන්නේ expend ඇතුලේ තියෙන්නේ එක තේරුමයි වියදම් කරනවා විතරයි. expend. I can't expend money. I am unable to expend much money. මට ගොඩක් සල්ලි වියදම් කරන්න හැකියාවක් නැහැ. expend. එතකොට මෙයාගේ නාම රූපකේ වියදම අධික වියදම හින්දා high expenditure D පුතා ඕන තනකච දැන් හරි ඔයා හරි දැන් T U R E that's right T U R E expenditure වියදම because of the high expenditure අධික වියදම හින්දා expenditure. Next one is 126 ඉඳලා වචන 4ක් විතර තියෙනවා පුතේ මේ පොතේ ඇතුලේ මම ලියලා ඔයාලට දීලා
හරි ලස්සන විභාගෙට ඔයා ඉංග්‍රීසි දන්න චරිතයක් කියලා පෙන්න ගන්න. ඔයාලට යූස් කරන්න පුළුවන් වචන කීපයක්. First one is ACHIEVE achieve. Achieve syllable දෙකයි. Achieve කරගන්න. දැන් ඔයා මේ words ටික achieve කරගන්න. achieve ළඟා කරගන්න. achieve ළඟා කරගන්න. achieve ඔබට පුළුවන් ළඟා කරගන්නට. You can achieve your goal. විශේෂයෙන්ම විශ් කරන එකටත් පුළුවන්. අර wishing notes වලට විශ් කරන්න එන ලියුම් වලට නේද? ඔයාට ශිෂ්‍යත්වයක් හම්බෙලා ඇමරිකාවට යන්න. ඔයාගේ අරමුණට ළඟා කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. You may achieve ළඟා කරගන්න goal අරමුණක් වගේ දෙයක්. එතකොට මෙයාගේ නාම රූපකේ අති වැදගත් ළඟා කර ගැනීම ඔයාගේ. මට මතකයි එක පේපර් එක ගෙනවා එක අවුරුද්දක බයෝඩේටා එකක්. ඔයාට බයෝඩේටා ෆිල් කරන්න ඕනේ. ඇප්ලිකේෂන් එකක් ජීවදත්ත පත්‍රිකාවක්. ඔයාගේ තොරතුරු about yourself. ඒක එක තැනක තියෙනවා. උඩින් කොටුවක් දීලා there is a box and there are answers there. ඒකේ උත්තර ටික තිබුණා කොටුව ඇතුලේ. යටින් එක තැනකින් අහනවා achievements කියලා. achievements. ලංකාවේ භාගයක් 4/3කට ආසන්න දරුවෝ දන්නේ නැහැ. යා උත්තරයට යන්නේ නැහැ. achievements ළඟා කර ගැනීම. උත්තරවලට තිබුණේ මේ අවුරුද්දේදී O level පාස් වෙනවා මේ අවුරුද්දේ A level පාස් වෙනවා. ඒ දෙක තමයි answers දෙකට තිබුණේ. ඔයා මේක පොතක් බැලුවොත් දකි ඔයා. You may see it. Can you understand? Achievements ඕනෑම තැනක TURE වෙනකොට ඕනෑම තැනක ment MENT achievement ACHIEVEMENT achieve ළඟට නිකන් ඇවිල්ලා ment achievements ළඟා කර ගැනීම achievements ළඟා කර ගැනීම. පැහැදිලි? ඒ කියන්නේ ඒක විභාගය තුලදී වක්‍රාකාරයෙන් අහන එකක් සහ ඔයා ලියනකොට when you write you need it. පැහැදිලි? අපි යමු මේ විද්‍යාව ඊළඟ වචන දෙකට. මේට සමාන ගොඩක් වෙලාවට. Can you understand that? Right. අපි කලින් කතා කරේ achievement. දැන් මම කියනවා improvement. එතකොට මේ පොත ලියවිලා තියෙන එක විදිහකට ඔයාට ලේසියෙන් මේ ටික ගන්න පුළුවන් විදිහට શબ્ද achievement improvement. නැත්නම් නිකම් ඩික්ෂනරි එකක් නෙමෙයි මේ. This is not a dictionary, normal dictionary. මේක ඇත්තටම එහාට ගියපු පොතක්. ඒක ඇත්තටම එහාට ලියවෙච්ච පොතක්. ඒකේ පළවෙනි පරිච්ඡේදය. Can you understand? Right. They achievement improve improve PROVE syllable දෙකයි. There are two syllables. improve දියුණු කරනවා. improve දියුණු කරනවා. next one is චුට්ටක් මේ කතාව අහගෙන යමු. හරි DEVELOP develop සංවර්ධනය කරනවා. improve දියුණු කරනවා. develop සංවර්ධනය කරනවා. බැලුමට දෙකම එක වගේකට පෙවුනට පුතා පොඩි වෙනසක් තියෙනවනේ. develop usage එක ඇතුලේ තියෙනවා වෙනසක්. there's a difference. but ගොඩක් වෙලාවට සමහර අය මේ දැනුම වගේ පැත්තකට develop use කරන එක ඇත්තම සුදුසු නෑ. you can develop your knowledge එහෙම කියන්නේ. you can develop your knowledge no. you can improve your knowledge. ඔයාට ඔයාගේ knowledge එක improve කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් සංවර්ධනයක් තමයි. දියුණුව කියන්නේ එක්තරා පැත්තකින්. හැබැයි අර භාවිතය ඇතුලේ ඊට වඩා එහාට ගියපු දෙයක් ඒක ඇතුලේ තියෙනවලුත් අපි කතා කරනකොට නේද? අපි එහෙම කතා කරනකොට ඉඩලා තියෙනවනේ අපි ඔයාට ඔයාගේ ධර්ම සංවර්ධනය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිකන් මේ සංවර්ධනය කියන වචනේ යන්නේ බිල්ඩින් එක, භෞතික වස්තුන් එක්ක develop. නිසා මේ වෙනස හරියට එක්සෑම් එක යූස් කරන්න. You can improve your them. උදාහරණයක් විදිහට as example ඔයාට ලියන්න පේපර් එකේ මේ කෙට්ටචරා මාතෘකා විදියට as your minion say the topic is the value of education, value of reading books, like that. Value of reading books. පොත් කියවීමේ වැදගත්කම, වටිනාකම. එතරම් යාට එක ඔප්ෂන් එකකට එන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබගේ දැනුම දියුණු කරගන්නට පොත් කියවීම තුළින්.
by reading books. You can improve your knowledge. You can improve. You can develop. Don't you see? ඒක එච්චරම සූට් වෙන්නේ නැහැ එතෙන්ට. Improve. මෙයාගේ නාම රූපකේ දියුණු කරගන්න නාම පදේ දියුණු. ඉතින් මෙයාගේ නාම පදේ හදාගන්නේ මෙන්ට් එල්ලගෙන. achievement. බලන්න කොච්චර සරලද කියලා මේ ටික. මතක තියාගන්න උතර ලේසිද කියලා. හරි. Improvement. improve. improvement. Develop. development. development. සංවර්ධනය කරනවා. we must, that the government must develop our country. Still our country is developing country. තාම අපේ රට සංවර්ධනය රටක්. The government should, that must develop the country. සංවර්ධනය සඳහා for the development. Next one is decide. අතිශය වැදගත් verb එකක්. DECIDE. side පැත්ත. decide CID. decide. උදා විභාග පැත්තෙන් අතිශය වැදගත්. තීරණය කරනවා decide. අපි තීරණය කරලා තියෙනවා trip එකක් යන්න. We have decided. Perfect tense. We have decided to organize a trip to visit Badul and Bandarwala. We have decided. තීරණය කරන ඔය නෝට් එක ලියනකොට ලෙටර් එක ලියනකොට අතිශය වැදගත් verb එකක්. ඔයා ගාව තියෙන්න ඕනි එකක්. තීරණය කරලා තියෙනවා. තීරණය කළා decided. තීරණය කරાવી will decide. තීරණය කරමින් ඉන්නවා deciding like that. තීරණය කරනවා. දැන් තීරණය කරනවා කියන ක්‍රියාවට නාම පදයක් නැද්ද? is there any noun? තීරණය මොකක්ද යාගේ තීරණය? ඩයලොග් එක ලියනකොට what is your තීරණය. DECI. තේ ඕන තනක ෂන් TIO වෙන. ඕන තනක සන් SIO වෙන. DECI SION. Decision. What's your decision? My decision is not to go there. මගේ තීරණය තමයි යන්නේ නැති. Decision තීරණය. Decision. Next one is 134 potential. Last video එකක අපිට එක හම්බ වුණා. We wrote it. You have written that potential ගුප්ත. ඔවුන්ට තියෙනවා ගුප්ත හැකියාව. Some children they have potential skills. ගුප්ත හැකියාවන් තියෙන අය. අර මම දැක්කා YouTube එකේම එකක් තියෙනවා අර කොහෙද මම දැක්ක දරුවෙක් යා plane crash එකකින් යා මැරලා තියෙන්නේ. යා ඉංග්‍රීසි කතා කරනවා like a foreigner. ආසයි බලාගෙන ඉන්න. අර accent එක උච්චාරණය 100% foreigner කෙනෙක්ගේ වගේ. ඒක ඇත්තටම ඒ නිසා ඒක believe කරන්න වෙනවා මිනිස්සුන්ට. එයාගේ ස්පීච් එක ඒ කියන කතාව true story එකක් කියලා we can believe that. අපිට believe කරන්න පුළුවන් ඒක. පැහැදිලි. Next one is 135 උතේ මෙන්න මෙතනින් එහාට මම එනවා ඔයාගේ exam paper එකේ එක්තරා ප්‍රශ්නයකට මුළුමනින්ම. ඒ ප්‍රශ්නේ මම වර්ග දෙකකට බෙදනවා. එකක් තමයි ඔයාගේ question number 8 අටවෙනි ප්‍රශ්නය තුල first paper එකේ ලකුණු පහක mini essay එක කෙටි රචනාව ඇතුළේ එන බහුල මාතෘකාවක් තමයි මේ මාතෘකා වර්ගයක් තමයි kind of a topic biographies චරිත කතා. biography දාගේ පොත් වර්ග ගැන ලියනකොටත් ඔය නම හරි වටිනවා. මම කියවලා තියෙනවා නවකතා, කෙටි කතා, චරිත කතා, සුරංගනා කතා. I have read novels, short stories, biographies, BIO bio, GRA GR, PHI PE, syllable 3 bio GR PE. ඒක වෙනම කඩලා ලියවලා නිකම්ම ලියවිලා. හැබැයි biography කිව්වම බුදුහාම මේක ලියන්න බෑ පිස්සුද ඒ වගේම අපිට ලියන්න බෑ. ඒ විතරක් නෙමෙයි වෙන්නේ. bio GR PE syllables වලින් ලියන්න හැම වෙලේම. Can you understand? Right. එතකොට අන්නේ biographies ලියනකොට මේ චරිත කතා ලියනකොට ඒකේ සමහර අවුරුදු වල ආවිත් direct my favorite person
topic was that මාතෘකාව එක my favorite person my class teacher ඒක තමයි topic එක ලියනකොට උතේ ඔයාලට මතකද do you remember your last year grade 10 වල පළවෙනි පාඩම people ඉෂිනි මිතෙනි අංකල් ඇන්ජලෝ රවි රාජන් ඉෂිනිගේ කොණ්ඩේ straight long hair curly hair wavy hair thick hair black hair round face oval face square face clean shaven face thin face sorry okay can you understand do you remember them ආට මතකද පුතේ ඒක grade 10 වල qualities වලට හම්බෙනවා ජීවිතේ කිසිම දවසක කිසිම විෂය නිර්දේශයක් ඇතුළේ A levels දක්වා වලට හම්බෙච්ච නැති මහා ලස්සන වචන ටික optimistic ධනාත්මක හිතන චරිතය over sensitive එයා අතිසංවේදී චරිතය outspoken හරි සමාජශීලී චරිතය generous ත්‍යාගශීලී එයා හරි generous වයස කියන හැටි මතකද ඒක තිබිච්ච එයා පුතේ ටාගට් උනා කැලි මොනවල එක්සෑම් එකට ඒව ඔයා ගාව තියෙන්න ඕනේ ඒ නිසා මම පොත ලියනකොට ඒ ටික මම ගන්නවා because you need them ඔයාට ඒ ටික you want them ඔයාට ඒ ටික අවශ්‍යයි අන්න ඒ ටික මෙතන ඉඳන් ඔයාට මතක් කරගන්නවා අපව අර කියන මාතෘකාව දෙසා first one describe කලින් තිබුණා අපි කතා කරා විස්තර කරනවා describe next one is description විස්තරය 136 විස්තරය තිබුණා කලින් හරි next word is appearance appearance sound is appearance 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 mean බාහිර රූපාකාරය උතා පුද්ගලයෙක්ව විස්තර කරනකොට ඔයා ඉස්සෙල්ලා විස්තර කරන්න ඕනේ අයගේ හෝ ඔහුගේ appearance first paragraph should be that ඔයා එක උත්තරයක් පටන් ගන්නවා මේ my favorite person is my father he is very kind person ඒ පිළිතුර අසාර්ථකයි ඔයා ඉස්සලම කියලා තියෙන්නේ he is very kind person ඔහුගේ ඔහු හරි කාරුණිකයි කියලා කාරුණිකයි kind that's not an appearance ඒක බාහිර රූපාකාරය නෙමෙයි that's not an appearance ඒක යාගේ බාහිර රූපාකාරය නෙමෙයිනේ kind කියන පදයෙන් බාහිර රූපාකාරය පිළිගු වෙන්නේ නැහැ ඒ නිසා පළවෙනි ඡේදය තුල ඔයා බාහිර රූපාකාරය විස්තර කළ යුතුයි the second one is complexion 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 हमें पहले वर्णय do you remember your last year then ඔයා O level class එකේ ඉන්නවනම් මතක පුතේ grade 10 වල ඔයාගේ first unit එක people ඒක ඇතුලේ A level syllabus එක ඇතුලේ පවා A level විෂය නිර්දේශය ඇතුලේවත් ඔයාට ඒ වචන දෙක හම්බුන්නේ නැහැ මගේ අම්මා සුදුයි my mother is white නෑ එහෙම නෙමෙයි my mother is light skin සුදුයි කියන්න ගත්තේ light skin කළුයි dark skin කළු සමක් සහිත තද වර්ණයක් සහිත ඒ දෙක මැද තලෙලුයි tan ඒ වචන ටික ඔයාලට ඉදිරියේදී මේ පොත ඇතුලේ ආපහු හම්බ වෙනවා ඔයාලට හරි complexion that is the complexion ඒතර complexion එක අයිති වෙන්නේ appearance එකට තමයි complexion එකෙන් විස්තර වෙන්නේ appearance එක කෙනෙක්ගේ height එක age එක වයස ඒ ඔක්කොම එකතුව තමයි appearance කියලා අපි කියන්නේ. ඒතකොට පළවෙනි ඡේදය තුල අන්න ඒ කරුණු ටික ඔයා විභාගෙදී ලියන්න ඕනේ. My father is middle aged මැදි වයස කෙනෙක් like that. Next one is good mood GOOD good mood හොඳ මුහුණුවරක් සහිත good mood is very good mood character. යා වෙලේ මොකද ඉනාමුසු මුහුණෙන් ඉන්නේ good mood character එකක් යා. Next one is optimistic op කියන්න OP TTI the miss MIS TIC දැන් බලන්නකො මේකේ pronunciation නැත්නම් මේකේ sound එක ඔයාලට මතක නැහැ. ඒක spelling ඕනේ නැහැ. sound එකෙන් ඔයාලට හදන්න පුළුවන්. optimistic ඔයාලට මතකද do you remember in our class when I was teaching you මම ඔයාලට උගන්වන දවස්වල මේ පාඩම කරනකොට කියනවා. ඒ ඔයාලට exam paper එකේ චරිත කතාවක් ඇවිල්ලා තිබුණොත් ඔයාට optimistic කියන word එක එකට දාන්න බැරි වුණොත් අපරාධ කියලා කියන එච්චර ලස්සන word එකක් ධනාත්මකව සිතන optimistic my father is very optimistic character
එයා ධනාත්මක චරිතයක්. optimistic. Please be optimistic. ධනාත්මක චරිතයක් වෙන්න. right. එතකොට මෙයාට තියෙනවානේ විරුද්ධ වචනයක්. there's opposite word. ඍණාත්මකව සිතන. pessimistic. 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 Don't be pessimistic. ඍණාත්මක වෙන්න එපා. ඔයාට මේක කරන්න පුළුවන්. You can do this. Like that. The next word is outgoing. Outgoing. Out Elliot. Going yano. Elliot yano. Yeah, I'm Elliot yano. Very outgoing person. Elliot yano. Elliot yano. Elliot buda kaino hambenne. ඒ කියන්නේ මොනවගේ චරිතයක්ද? සමාජශීලී චරිතයක්. So outgoing. සමාජශීලී. He is very outgoing character. අපි කියන්නේ social කියලා. මේ sociable. Can you understand that? මේ තියෙන්නේ උතේ පුද්ගල චරිතයක් විස්තර කරන්න යාට අවශ්‍ය වචන. පරිසර දූෂණය විස්තර කරන්න ගන්න words පුද්ගල චරිතයක් describe කරන්න ගන්න අමාරුයි. ඒකට තියෙන පුද්ගල චරිතයකට සම්බන්ධ වචන කීපයක්. වචන සෙට් එක. ඒවා තමයි මේ කතා කරමින් ඉන්නේ. පැහැදිලි? විභාගෙට ඔයා my father is very kind කියනවට වඩා my father is very oversensitive කිව්වහම ඒ උත්තරේ තියෙන බර වෙනස්. මේක එහෙම නැත්තම් මේක. නැතු මේ words ටික කතා කිරීම වල නෙමෙයි මේ. ඔයා kind එකයි oversensitive කියන දෙකම දැනගෙන තිබියදී ඔයා kind කියලා ලිව්වොත් උතේ මම ඔයාව අනුමත කරන්නේ නැහැ exam එකේදී. එතන නෙවෙයි වෙන්න ඕනේ. ඔයා ලියන්න ඕනේ oversensitive කියන word එක. ඇයි? ඒකෙන් තමයි ඔයා දන්න කෙනෙක් කියලා ඔයාගේ භාෂා විලාසය පෙන්වන්න වෙනවාට ඒකෙන්. නේද? ඔයා මේ පේපර් එක බලන ටීචර් දන්න ටීචර් කෙනෙක් නෙමෙයි. ඒතර ඔයාගේ ප්‍රතිරූපය පෙන්වන්න වෙන්නේ මොකද? ඔයා කවුරු වගේ කෙනෙක්ද කියලා. ඔයා ඉස්කෝලේ කොච්චර දක්ෂ වුණත් තරක් වෙනවද මේ පේපර් එකට අදක්ෂ වුණොත්? නැහැ. ඒ නිසා මම කතා කරන්නේ ප්‍රශ්න පත්‍රයක් ගැන ඉංග්‍රීසියක්. නැතු මම කතා කරන්නේ නැහැ මේ ජාත්‍යන්තර ඉංග්‍රීසි පාඨමාලාවක් කතා කරනවා නෙමෙයි මේ. Can you understand? Oversensitive, adhisanvedi, over, over, SICTIVE, oversensitive. Adhisanvedi charitya. He is very oversensitive character. Hari. Next one is famous, 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 prasiddha. He is very famous person in our village. තාත්තා අපේ හරි ජනප්‍රිය චරිතයක් අපේ ප්‍රසිද්ධ චරිතයක් අපේ ගමේ because he is very outgoing. He has a lot of friends throughout the village. ගම පුරාම යාට ගොඩක් යාළුවෝ ඉන්නවා. right? එතකොට ඊළඟ වර්ඩ් එක slim. ඒතර ඒකත් අර පුජ්‍යලයක විස්තර කරනකොට හරි ලස්සනයි. මගේ ප්‍රියතම පුජ්‍යලයා මගේ අම්මා my favorite person is my mother. She is a slim lady. සිහින් සිරුරක් සහිත slim. මේකට ටිකක් ඔයා දන්න කියන වර්ඩ් එකක් slim. සිහින් සිරුරක් සහිත. SLIM slim. She is a slim lady. Thin, there's a difference. Thin කෙට්ටු. Thin කියන්නේ කෙට්ටුයි ගොඩක් ඒ කැපි වෙන කෙට්ටු thin. ඒකත් ඔයාගේ grade 10 syllabus එක ඇතුලේ තිබුණා. first unit එක ඇතුලේ තිබුණා ඒ වර්ඩ් එක. Thin lady, thin. Next one is generous. 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 ලස්සන adjective එකක් මේ නාම විශේෂණයක් පුද්ගලයෙක් විස්තර කරනකොට යූස් කරන ත්‍යාගශීලී. එයාගේ ත්‍යාගශීලී චරිතයක් generous character. උතේ අද වන්නේ ඔය වක්කරයාට පොතක් ගැන ලියන්න ආවොත් හොඳට මතක තියාගන්න exam එකේ කියනවා my favorite book, my favorite writer, my favorite book ලියනකොට ඔයාගේ මාතෘකාව ඇතුලේ තියෙන්න ඕනේ පොත ගැන. about a book. පොතේ ඇතුළාන්තයේ තියෙන්න ඕනේ පොත. හැබැයි ඒ පොත ඇතුළ ඔයා පොත describe කරනකොට පොත appreciate කරනකොට ඔයා ඒක ඇතුලේ ඉන්න චරිතයක් දෙකක් ගැන ටිකක්වත් කිව යුතුයිනේ. පොඩ්ඩක්වත් නොකියා පොත ගැන කියන්න බෑනේ. ඒ නිසා මේ තැන්වලදීත් මේවා ඕන වෙනවා. පුංචි මණිකා is very generous character. පුංචි මණිකා is very innocent character. like that. ඒවා ඕනේ වෙනවා. හරිනේ? next one is helpful. HELP, help, FUL, full, helpful. දැන් මේ help කියන word එක දාන්නෙම නැද්ද අපි? full කියන එක අහලම නැද්ද? helpful.
උදව් කරන සුළු. Helpful. My favorite person is my best friend. He is very helpful character. He always helped me. He always helps me with my subjects. මගේ විෂයන් වලට අපිට නිරන්තරයෙන් මට උදව් කරනවා. ඔයාලට මතකද praises ටික පුතේ? Do you remember our praises? Good at, clever at, after ධනවර්ධන ing. ඒවා මාරයි විභාගෙට. Before ධනවර්ධන ing. Play a big role, counting fingers, bittersweet occasion. That's why, that's how. Good at මතකද? Do you remember? Good at. Grade 9 වල පළවෙනි පාඩම everyone is good at something. ඒ ප්‍රේස එතනින් පටන් ගන්නවා. නේද? good at යමෙකු යමක් කරන්නට දක්ෂයි. clever at දක්ෂයි. එතකොට මම ලියනවා එයා මට නිරන්තරයෙන් මට උදව් කරනවා මගේ maths මගේ subjects වලට. He always helps me with my subjects. එයා maths වලට හරි දක්ෂයි. He is good at maths. good at. He is very helpful character. helpful. උදව් කරන සුළු චරිතයක්. මේ මොනවද අපි කතා කරන්නේ? පුද්ගල චරිතයක් විස්තර කිරීමේදී විභාගය තුල අවශ්‍ය වන වචන ටික. Next one is honest. 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 H අකුර silence. H ශබ්ද වෙන්නේ honest. honest. අවංක. He is very honest character. Last one YOUNG. 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 He is very young character. She is very young lady. young. උතේ අපි මේ කතා කරේ එක්සෑම් එකේ අවශ්‍ය වෙන විභාගෙ ලියන්න ඕන වෙන වචන සමූහය තුල තුන්වෙනි වීඩියෝ ක්ලිප් එක කරා ඔයාලට වචන සමූහයක් කතා කළේ. අපි next වීඩියෝ ක්ලිප් එකේදී හම්බ වෙනවා තවත් මේ විදිහේ අපේ පොතේ ඊළඟ වචන ටිකත් එක්ක. Can you understand? Okay, good. හරි. So that's enough for today. අපි next video clip එක let's meet with the next video clip. I go on.